අයිබෝවන් අපි දැන් කොහොම වෙනස් විදිහට වෙනස් ගමනක් තමයි යන්න උත්සාහ කරන්නේ. අපි දැන් කෑගල්ලේ ක්ලාස් එකේ 2021 උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය හදාරන දරුදරියන්ට අපේ පන්තිය රටේ පවතින මේ වාතාවරණයත් එක්ක කරගෙන යෑමේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා. මේක අපි හිතන තරම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අපි මේක අපේ විෂය තුලම ඉගෙනගෙන තියෙනවා. මෙහෙම දේවල් වෙනවා කියලා. දැන් අපි ඉගෙනගෙන තියෙනවා 12 වසරේදී ව්‍යාපාර පරිසරය කියන පාඩමේ අභ්‍යන්තර පරිසරය, බාහිර පරිසරය කියලා කොටස් දෙකකට බෙදාගෙන අභ්‍යන්තර පරිසරයේ සාධක අපිට පාලනය කරන්න පුළුවන්. බාහිර පරිසරයේ සාධක අපිට පාලනය කරන්න බැහැ. අපි එහෙම ඉගෙන ගත්තා. එතකොට අපි තව පැත්තකින් කියවා අභ්‍යන්තර පරිසරයේ සාධක පාලනය කරන්න පුළුවන්, බාහිර පරිසරයේ සාධක පාලනය කරන්න බැරි නිසා අපි බාහිර පරිසරයේ සිදුවෙන වෙනස්කම් වලට අනුගත වෙන්න සිද්ධ වෙනවා. ඒවට අනුව හැඩ ගැහෙනවා, අපිට ඒ සාධක වලට බලපෑම් ඇති කරන්න බෑ කියලා. දැන් එතකොට ඒ කිව්ව කරුණ ප්‍රායෝගිකව දැන් සිද්ධ වෙලා තියෙනවා. රට තුල කොරෝනා වාතාවරණය නිසා ජනතාවට ඒක රාශී වීමට අවස්ථාවක් නැති වෙලා තියෙනවා. ඒක නෛතික පරිසරය තුලින් අපිට නීති රීති පනවලා තියෙනවා. ඒ නිසා අපි ඒ නීති රීති වලට අනුගත වෙලා අපිට සිදු වෙනවා ඒ අනුව හැඩ ගැහෙන්න. ඒ නිසා තමයි මේ හැඩ ගැහිීමේ ප්‍රතිඵලයක් විදිහට දැන් ඔන්ලයින් නැත්නම් අපි කියනවා මන්ගත උපකාරක පන්ති ක්‍රමය ඔන්ලයින් ක්ලාස් දැන් බොහෝ ආයතන පටන් ගන්න තියෙනවා. මොකද ඒක තමයි වෙන්නේ. ඒක ව්‍යාපාර පරිසරයත් එක්ක අපි දන්න දෙයක්. ඒක අපේ විෂයට අනුත් දෙයක් නෙමෙයි. එතකොට දැන් අපි 2021 කෑගල්ලේ උසස් පෙළ පන්තියේ අපි රක්ෂණයේ පාඩම තමයි මේ වෙනකොට කරගෙන ගියේ. රක්ෂණයේ පාඩමේ අපි රක්ෂණ මූලධර්ම දක්වා කරලා තිබ්බා. ප්‍රධාන වශයෙන් රක්ෂණ මූලධර්ම ගත්තාම රක්ෂණ හිමිකම, උපරිම විශ්වාසය, හානි පූර්ණීය, දායකත්වය, ආදේශනීය, ආසන්නතම හේතු. එතකොට මෙන්න මේ රක්ෂණ මූලධර්ම අපි පැහැදිලි කරගත්තා. ඒ වගේම ඒ සඳහා උදාහරණ කතා කරා. ඒ පිළිබඳ අපි පුළුල් අවබෝධයක් ලබා ගත්තා. දැන් අපි අද කතා කරන්න උත්සාහ කරනවා රක්ෂණීය වර්ග කරන හැටි. රක්ෂණය අපි කොහොමද වර්ග කරන්නේ? රක්ෂණීය වර්ග කරපුවාම අපිට ඉගෙන ගන්න තියෙනවා මෙන්න මේ විදිහට රක්ෂණීය ආකාර දෙකකට අපි වර්ග කරනවා පුතේ. එකක් තමයි ජීවිත රක්ෂණය. ජීවිත රක්ෂණය. අනික තමයි සාමාන්‍ය රක්ෂණය. ජීවිත රක්ෂණයට අපි තව නමක් කියනවා ආරක්ෂණය කියලා. සාමාන්‍ය රක්ෂණයට අපි කියනවා දීපල රක්ෂණය කියලා. එතකොට රක්ෂණීය ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදා ගන්නවා. ජීවිත රක්ෂණය සහ සාමාන්‍ය රක්ෂණය, නැත්නම් ආරක්ෂණය සහ දීපල රක්ෂණය. එතකොට ජීවිත රක්ෂණය කියන එක අපි චුට්ටක් පැහැදිලි කරගමු. ජීවිත රක්ෂණය කියන්නේ ජීවිත නැත්නම් සජීවී වස්තු. සජීවී වස්තුන් රක්ෂණය කිරීමක් තමයි ජීවිත රක්ෂණයකදී සිද්ධ වෙන්නේ. එතකොට මේ ජීවිත රක්ෂණය කියන එක අපි සාමාන්‍යයෙන් ගත්තාම ඉතිරි කිරීමක් හා සමානයි. ඉතිරි කිරීමකට වඩා වැඩි ප්‍රතිලාභ ලැබෙනවා. හැබැයි ඉතිරි කිරීමක් හා සමානයි. බොහෝ විට ජීවිත රක්ෂණයකට ඉතිරි කිරීමකට සමාන වෙන්නේ මේක. මොකද අපි රක්ෂණ මාර්ග වශයෙන් ගෙවන සියලුම මුදල් අපිට නැවත ආපසු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි බොහෝ විට ජීවිත රක්ෂණය ඉතිරි කිරීමක් හා සමාන කරනවා. හැබැයි සාමාන්‍ය රක්ෂණය, දීපල රක්ෂණයේදී අපි ගෙවන වාරික මුදල අපිට නැවත ලැබෙන්නේ නැහැ. අපි දීපලක් රක්ෂණය කරපුවාම ඒ දීපල අනතුරකට භාජනය වුණොත් විතරක් වන්දි ලැබෙනවා. එසේ නොවන්නට අනතුරකට භාජනය වුණොත් ගෙවූ මුදල් අපිට ලැබෙන්නේ නැහැ. ඒක රක්ෂණ ආයතනයේ සතු වෙනවා. ඒ නිසා සාමාන්‍ය රක්ෂණය අපි ඉතිරි කිරීමකට සමාන කරන්නේ ජීවිත රක්ෂණය අපි ඉතිරි කිරීමකට සමාන කරනවා. එතකොට ජීවිත රක්ෂණයක් අපි ලබා ගත්තාම අපි හිතමු අපි කිසියම් පුද්ගලයෙක් වසර 20කට ජීවිත රක්ෂණයක් ගන්නවා.
මේ වසර 20කට ජීවිත රක්ෂණයක් ගත්තාම රක්ෂණය ගත්තු දිනේ සිට සෑම මාසයකට වරක් අපි රක්ෂණ වාරික මුදලක් රක්ෂණ ආයතනයට ගෙවනවා. ඒක අපි රක්ෂණ ආයතනෙත් එක්ක ගිවිසගෙන තියෙන විදිහට මාසයකට වරක් හෝ මාස 3කට වරක් වාර්ෂිකව ගෙවන්න පුළුවන්. එතකොට වසර 20ක් අපි රක්ෂණ වාරික මුදල් ගෙවාගෙන යනකොට ඒ වසර 20 තුල රක්ෂිතයා මිය ගියේ නැත්නම් වසර 20 අවසානයේදී මේ ගෙවුව සියලුම මුදල් ප්‍රසාද දීමනා පොලිය සියලුම මුදල් නැවත රක්ෂිතයාට ආපසු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා තමයි අපි මේක ඉතිරි කිරීමකට සමාන කරන්නේ. ඒ කාල සීමාව තුල බැරි වෙලා හෝ රක්ෂිතයා මිය ගියොත් මේ රක්ෂණ ඔප්පුවේ සඳහන් වටිනාකම රක්ෂිතයාගේ යැපෙන්නන්ට ලබා දෙනවා. මේක තමයි අපි ජීවිත රක්ෂණය කියලා කියන්නේ. හැබැයි දීපල රක්ෂණයකදී වෙන්නේ මේක වසර ගණනාවකට ගන්න එකක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් දීපල රක්ෂණයක් ගන්න වර්ෂයකට. මේ වර්ෂයට අදාළ වාරික මුදල එකවර ගෙවනවා. ඒ කාල සීමාව තුල එතකොට අපේ දීපල මේ රක්ෂණයට යටත්. අනතුරක් වුණොත් වන්දි ලැබෙනවා. අනතුරක් නොවුණොත් නැවත අපි ඊළඟ වර්ෂයේදී රක්ෂණයක් ගත යුතුයි. මේ අවුරුද්දේ අපි ගෙවුව වාරික මුදල අපිට ලැබෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි ජීවිත රක්ෂණය සහ සාමාන්‍ය රක්ෂණය අතර තියෙන අපි දකින ප්‍රධානම වෙනස විදිහට වෙන්නේ. එතකොට දැන් මේ ජීවිත රක්ෂණයක් කියන එක ගත්තහම ප්‍රධාන වශයෙන් අපිට මේ ජීවිත රක්ෂණයක අවශ්‍යතාවයක් ඇති වෙන්නේ ඇයි? අවශ්‍යතා මතුවෙන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි දරුවනේ පවුල සම්බන්ධය. පවුල සම්බන්ධයෙන් අපේ ගෙදර අම්මා තාත්තා දරුවෝ ජීවත් වෙනකොට තාත්තා ජීවිත රක්ෂණයක් ගන්නවා. මොකද මේ අපි පවුල ගැන හිතලා. පවුල ගැන හිතලා ගන්නේ මොකටද? රක්ෂිතයාගේ මරණයකදී යැපෙන්නන්ට ප්‍රතිලාභ දෙන්න. එතකොට මේ ජීවිත රක්ෂණයේ ප්‍රතිලාභ එක පැත්තකින් අපිට ලැබෙනවා පවුල සම්බන්ධයෙන්. අනිත් එක තමයි දරුවන් සම්බන්ධයෙන්. ජීවිත රක්ෂණයේ ප්‍රතිලාභ ගන්නකොට අවශ්‍යතාවය මතුවෙන දරුවෝ වෙන්නේ. හේතුව එකක් තමයි දරුවන්ට අධ්‍යාපන විවාහ වාගේ කටයුතු වලදී ජීවිත රක්ෂණයෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන්. අනිත් එක මහලුවිය. මහලුවිය සම්බන්ධයෙන් අවශ්‍යතාව මතුවෙනවා. මොකද විශ්‍රාම කාලයෙන් පස්සේ අපි දැන් රැකියාවක් කරනකොට අපි ජීවිත රක්ෂණයක් කරන් තියෙනවා. රැකියාවෙන් විශ්‍රාම ගත්තාම විශ්‍රාම කාලය බොහොම සුවයෙන් ගත කරන්න පුළුවන් රක්ෂණ ආයතනයකින් අපි රක්ෂණයක් අරගෙන තිබ්බනම් එතකොට අපිට ආරක්ෂාවක් තියෙනවා. ඊළඟට අනික තමයි විශේෂිත අවස්ථාව. විශේෂිත අවස්ථාව. හදිස්සියේ ජීවිතයට අනතුරක් වෙන්න පුළුවන්. ඔත්පල වෙන්න පුළුවන්. සත්කම් වලට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී අපිට ඇති වෙන අවදානම රක්ෂණය ආවරණය කරගන්න පුළුවන්. ඊළඟට තමයි අනිත් එකක් ධනය වැඩි දියුණු කිරීමට. ධනය වැඩි දියුණු කිරීම. ධනය වැඩි දියුණු කරගන්න නම් අපිට පුළුවන් ආයෝජන මාර්ගයක් වශයෙන් රක්ෂණය තෝරගන්න. එතකොට අපි රක්ෂණයක් ගත්තට පස්සේ හැම මාසයකම වාරික මුදල් ගෙවනවා. කිසියම් වසර ගණනාවක් අවසානයේදී බෝඩ් ප්‍රසාද දීමනා පොලියත් එක්ක වැඩි මුදලක් අතට ගන්න පුළුවන්. ඒක ආයෝජනයක් විදිහට අපිට රක්ෂණය එතකොට ජීවිත රක්ෂණයක අවශ්‍යතාවය මතුවෙනවා පවුල සම්බන්ධයෙන්, දරුවන් සම්බන්ධයෙන්, මහලුවිය සම්බන්ධයෙන්, යම් යම් විශේෂිත අවස්ථා සම්බන්ධයෙන් සහ ධනය විදුලියුණු කරගැනීමේ අවශ්‍යතාව ඇතිවීම තුල. ඒ වගේම තමයි ජීවිත රක්ෂණයක ප්‍රධාන අරමුණ වෙන්නේ මොකක්ද? ජීවිත රක්ෂණයක ප්‍රධාන අරමුණ වෙන්නේ එකක් තමයි රක්ෂණ ඔප්පුවේ සඳහන් කාල සීමාව තුල රක්ෂිතයා මිය ගියේ නැත්නම්. රක්ෂණ ඔප්පුවේ සඳහන් කාල සීමාව තුළ රක්ෂිතයා මිය ගියේ නැත්නම් ඔප්පුවේ සඳහන් මුළු වටිනාකම සහ ප්‍රසාද දීමනා පොලිය රක්ෂිතයාට ලබා දෙනවා. ඒ වගේම තමයි ඔප්පුවේ සඳහන් කාල සීමාව තුළ රක්ෂිතයා මිය ගියොත් ඔප්පුවේ සඳහන් කාල සීමාව තුළ රක්ෂිතයා මිය ගියොත් යැපෙන්නන්ට වන්දි මුදල් ලබා දීම. මෙන්න මේක තමයි ජීවිත රක්ෂණයක ප්‍රධාන අරමුණ වන්නේ. ඒ වගේම අපි ඉස්සරලා කතා කරපු රක්ෂණ මූලධර්මවල රක්ෂ හිමිකම උපරිම විශ්වාසය හානි පූරණය දායකත්වය ආදේශනය ආසන්නතම හේතුව. මෙන්න මේ රක්ෂණ මූලධර්ම වලින් හානි පූරණය ආදේශනය දායකත්වය මේ මූලධර්ම ජීවිත රක්ෂණයට අදාළ නැහැ. මොකද ජීවිත රක්ෂණයක හානි පූරණයක් කරන්න අපිට බැහැ. අර හානි පූරණය ආදේශනීය දායකත්වයේ තියන්නේ රක්ෂණ හානි පූරණයට අදාළ උපමූල ධර්ම දෙකක්. එතකොට ජීවිත රක්ෂණයක හානිය පුරවන්න බෑ. වාහනයක නම් හැප්පුණොත් දොරට දොරක් දෙන්න පුළුවන්. ජීවිතේම විනාශ වුණොත් වාහනයට වාහනයක් දෙන්න පුළුවන්. හැබැයි ජීවිතයක් විනාශ වුණොත් ජීවිතයට ජීවිතයක් දෙන්න බෑ. අතකට අතක් දෙන්න බෑ. ඒ නිසා හානි පූරණයේ ජීවිත රක්ෂණයට අදාළ නැහැ. ආදේශනීය ජීවිත රක්ෂණයට අදාළ නැහැ. ආදේශනීය කියන එකේදී අපි කියන්නේ
කිසියම් දීපලකට හානියක් වුණොත් හානි පූර්ණී මූලධර්මයේ යටතේ වන්දි ගෙවනවා. වන්දි ගෙවුවාම අර හානි වෙච්ච කොටස් රක්ෂණ ආයතනෙ විසින් අරගෙන යනවා. ඒ අරන් යනකොට දීපල රක්ෂණයක කොටස් අරන් යන්න පුළුවන්. හැබැයි මිනිහෙක්ගේ ජීවිතයකට විනාශයක් වුණොත් ජීවිතයට ජීවිතයක් දීලා මැරිච්ච කෙනාගේ මිනිහ අරන් යන්න බෑ. ඒ නිසා ආදේශනය අදාළ නැහැ. අනික දායකත්වය. දායකත්වයේදී කිව්වේ කිසියම් ජීවිතයක් රක්ෂණ ආයතන ගොඩක රක්ෂණය කරොත් ඒ හැම රක්ෂණ ආයතනයකින්ම වන්දි ලැබෙනවා. හැබැයි දීපලක් නම් රක්ෂණ ආයතන කීපයක රක්ෂණය කරපුවාම රක්ෂණ ආයතන කීපයක රක්ෂණය කරොත් රක්ෂණ ආයතන සියල්ල දායක වෙලා පොදු වන්දි මුදලක් තමයි දීපලට කියවන්නේ. ඒක තමයි දායකත්වයේ මූල ධර්මය කියන්නේ. ABC කියන රක්ෂණ ආයතන A B C D කියන රක්ෂණ ආයතන පහකම පුද්ගලයෙක් තමන්ගේ දීපල ලක්ෂ 10 ගානේ රක්ෂණය කරොත් ලක්ෂ 10 ගානෙම රක්ෂණය කරොත් හැම ආයතනයකම මතක තියාගන්න ධර්මනේ හානියක් වුණොත් මේ සියලුම රක්ෂණ ආයතන පොදුවේ දායක වෙලා අපිට ගෙවන්නේ හානිය පමණයි. මොකද මේ හැම ආයතනයකින්ම වන්දි ගෙවන්නේ නැහැ සම්පූර්ණ වන්දිය. සියලු දෙනා දායක වෙලා හානි පූර්ණේ කියන්නේ මොකද්ද? සිදු හානියට සරිලන වන්දියක් ගෙවනවා කියන්නේ. එතකොට දීපල රක්ෂණයට තමයි මේ දායකත්වය අදාළ වෙන්නේ. ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ නැහැ. එතකොට ජීවිත රක්ෂණයට අදාළ වෙන මූලධර්ම තුනයි තියෙන්නේ. රක්ෂ හිමිකම, උපරිම විශ්වාසය සහ ආසන්නතම හේතුව. හානි පූර්ණේ දායකත්වයේ සහ ආදේශනයේ ජීවිත රක්ෂණයට අදාළ වෙන්නේ නැහැ. අපි ජීවිත රක්ෂණය ගැන චුට්ටක් කතා කරමු එහෙම. රක්ෂිතයාගේ මරණය සහ වෙනත් ශාරීරික උපද්‍රව හේතුවෙන් අවදානම් වලට මුහුණ පෑ විට රක්ෂිතයාට හෝ ඔහුගේ යැපෙන්නන්ට මූල්‍යමය ප්‍රතිලාභ ලබා දීම ජීවිත රක්ෂණයෙන් සිදුවේ. ජීවිත රක්ෂණයේ අරමුණ වන්නේ මරණය, අකර්මණ්‍යතාවය හෝ මහලු බියටපත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් යම් පුද්ගලයෙකුට සිදුවිය හැකි හානි වෙනුවෙන් ආරක්ෂාව සලසා ගැනීමයි. ඒ වගේම කියනවා ජීවිත රක්ෂණය යම් නිශ්චිත කාල සීමාවක් සඳහා ලබා ගන්නා අතර රක්ෂිතයා එකී කාල සීමාව තුළ මිය ගියහොත් එකඟ වූ වටිනාකම යැපෙන්නන්ට ලැබෙනවා. ඒ කාල සීමාව අවසන් වෙනදී රක්ෂිතයා ජීවත්ව සිටියහොත් ඔප්පුවේ සඳහන් මුදල ප්‍රතිලාභ ඔහුට ලැබෙනවා. ඕක තමයි ජීවිත රක්ෂණයක හරිය. එතන යටින් ලියා ගමු අපි උටා. ජීවිත රක්ෂණය සඳහා හානි පූර්ණය සහ දායකත්වයේ යන මූලධර්ම මෙන්ම ආදේශනයේ යන මූලධර්මයේද අදාළ නොවේ. ඊට පස්සේ තේ මාතෘකාවක් තියෙනවා ජීවිත රක්ෂණයේ අවශ්‍යතාවයේ මතුවන ආකාරය. අපි පාඩ දෙකක් භාවිතා කරලා ලියමු. පළවෙනි කරුණ පවුල පොඩි ඉරක් ගහලා අපි වෙන පාඩකින් ලියමු. පවුල රක්ෂිතයාගේ අකල් මරණයකදී යැපෙන්නන්ට වන්දි ලබා ගැනීමට අංක 2 දරුවන් දරුවන්ගේ අධ්‍යාපන විවාහ කටයුතුවලදී මූල්‍ය ප්‍රතිලාභ ලබා ගැනීමට අංක 3 විශේෂිත අවස්ථාවන්
ඒකට ලියමු අකර්මණ්‍යතාවන් අසනීප වීම සහ ඔත්පල වීම. ඔත්පල වෙනවා කියන්නේ පුතේ අපිට කිසියම් කාර්යයක් කරගන්න බැරුව එක තැන් වීම. ඔත්පල වීම. ඊළඟ කරුණ ධනය වැඩි දියුණු කර ගැනීමේ මාර්ගයක් ලෙස. 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 ඊළඟ කරුණ මහලු විය ආරක්ෂාකාරීව විවේක සුවයෙන් ගත කිරීමට. මෙන්න මේ කරුණු නිසා අපිට ජීවිත රක්ෂණයක වැදගත්කම මතුවෙනවා. පැහැදිලිද? ජීවිත රක්ෂණයක වැදගත්කම මතුවෙනවා. ඊළඟට මාතෘකාවක් තියෙනවා ජීවිත රක්ෂණයේ ප්‍රධාන අරමුණු. අරමුණු දෙකක් තියෙනවා. පළවෙනි එක ලියා ගන්න. රක්ෂණ ඔප්පුවේ සඳහන් කාල සීමාව තුල රක්ෂිතයා ජීවත්ව සිටියහොත් ඔප්පුවේ සඳහන් මුදල සහ අනෙකුත් ප්‍රතිලාභ ඔහුට ලබා දීම. ඔප්පුවේ සඳහන් මුදල සහ අනෙකුත් ප්‍රතිලාභ ඔහුට ලබා දීම. අංක 2 ඔප්පුව කල්පිරීමට පෙර රක්ෂිතයා මිය ගියහොත් යැපෙන්නන්ට වන්දි මුදල් ලබා දීම. මේක තමයි පුතේ රක්ෂණයක තියෙන ප්‍රධානම අරමුණ. මේ අරමුණ තමයි එකක් රක්ෂිතයා මිය ගියොත් යැපෙන්නන්ට වන්දි දෙනවා. රක්ෂිතයා ජීවත්ව සිටියොත් ඔප්පුවේ සඳහන් මුදල ප්‍රතිලාභ නැවත ඔහුට ලබා දෙනවා. මේක තමයි රක්ෂණයක ප්‍රධාන අරමුණ ජීවිත රක්ෂණය. ඊළඟට අපි කතා කරනවා ජීවිත රක්ෂණයේ ප්‍රතිලාභ. අපි ජීවිත රක්ෂණයක් ගන්න කිසියම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්. එතකොට ජීවිත රක්ෂණයේ ප්‍රතිලාභ ගත්තාම විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් තමයි අපි ජීවිත රක්ෂණයක් ගන්න. අපි ප්‍රතිලාභ ටික ඉස්සෙල්ලා ලියන්න. පළවෙනි එක ලියා ගන්න ප්‍රතිලාභය. ඔප්පුව කල්පිරෙනතුරු රක්ෂිතයා ජීවත්ව සිටියහොත් ඔප්පුවේ වටිනාකම සහ අනෙකුත් ප්‍රතිලාභ ලැබීම. අංක 2 අකල් මරණයකදී යැපෙන්නන්ට වන්දි ලැබීම. අංක 3 බැංකු ණය ලබා ගැනීමේදී
බැංකු ණය ලබා ගැනීමේදී ඇපයක් ලෙස භාවිතා කළ හැකි වීම ඇපයක් ලෙස භාවිතා කළ හැකි වීම ඇපයක් ලෙස භාවිතා කළ හැකි වීම අංක 4 රෝහල්ගත වීම සැත්කම් සඳහා මුදල් ලැබීම ඊළඟ එක ප්‍රසාද මුදල් ලැබීම ඊළඟ කරුණ පොලී මුදල් ලැබීම ඊළඟ කරුණ දරුවන්ගේ අධ්‍යාපන විවාහ කටයුතුවලදී මූල්‍ය සහන ලැබීම මෙන්න මේ වාගේ දේවල් ජීවිත රක්ෂණයක ප්‍රතිලාභ විදියට අපිට සලකන්න පුළුවන්. මේ වාගේ දේවල්. ඒ වගේම අපිට ජීවිත රක්ෂණ ඔප්පු වර්ග කරන්න පුළුවන්. කාලීන ජීවිත රක්ෂණ ඔප්පු, යාව ජීවිත රක්ෂණ ඔප්පු, පරිත්‍යාග ජීවිත රක්ෂණ ඔප්පු, විවාහ දායාද, අධ්‍යාපන ආධාර ජීවිත රක්ෂණ ඔප්පු සහ වාර්ෂික ජීවිත රක්ෂණ ඔප්පු කියලා. ඒ ටික අපි වර්ග කරගන්න කලින් අපි නිබන්ධනයේ අංක 18 පිටුවට ගිහිල්ලා ජීවිත රක්ෂණය සහ සාමාන්‍ය රක්ෂණය අතර වෙනස. ජීවිත රක්ෂණය හා සාමාන්‍ය රක්ෂණය අතර වෙනස කතා. ජීවිත රක්ෂණයයි සාමාන්‍ය රක්ෂණයයි අතර වෙනස. මේ දෙක අතර සැරේ වෙනසක් තියෙනවා. ජීවිත රක්ෂණයක් ගන්න අපි ජීවිතයක් රක්ෂණය කරන්නේ. සාමාන්‍ය රක්ෂණයක් ගන්න දේපලක් රක්ෂණය කරන්නේ. එතකොට ওই පදනමේ ඉඳගෙන අපි වෙනස්කම් කතා කරමු. ජීවිත රක්ෂණයකදී හානි පූර්ණයක් කරන්න බෑ. දේපල රක්ෂණයකදී හානි පූර්ණයක් කරන්න පුළුවන්. තව එකක් ජීවිත රක්ෂණයකදී ඉතිරි කිරීමක් විදියට සලකන්න පුළුවන්. සාමාන්‍ය රක්ෂණය ඉතිරි කිරීමක් විදියට සලකන්න බෑ. අනිත් එක පුතේ ජීවිත රක්ෂණ ඔප්පුවක් පවරන්න බෑ. දැන් ජීවිත රක්ෂණයක් කිසියම් පුද්ගලයෙක් ගත්තොත් ඒක ඔහුට විතරයි. තව කෙනෙකුට පවරන්න බෑ. හැබැයි දේපල රක්ෂණ ඔප්පුවක් එහෙම නැහැ. දේපල රක්ෂණ ඔප්පුව පවරන්න පුළුවන්. දේපල රක්ෂණ ඔප්පුවක් පැවරීමේ හැකියාව තියෙනවා. අනිත් එක ජීවිත රක්ෂණ ඔප්පුවක් බැංකුවකින් ණයක් ගන්නකොට ඇපයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි දේපල රක්ෂණ ඔප්පුවක් ඇපයක් විදිහට ඉදිරිපත් කරන්න බෑ. අනික ජීවිත රක්ෂණයකදී විවිධ ප්‍රතිලාභ ලැබෙනවා. අනිකුත් ප්‍රතිලාභ. හැබැයි සාමාන්‍ය රක්ෂණයකදී නැත්නම් දේපල රක්ෂණයකදී අනිකුත් ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. මේ වාගේ ජීවිත රක්ෂණයේ දේපල රක්ෂණය අතර වෙනස්කම් ගොඩක්. දැන් ජීවිත රක්ෂණ ඔප්පුවක ඔප්පුවේ වටිනාකම තීරණය කරන්නේ රක්ෂිතයාගේ කැමැත්ත සහ ගෙවීමේ හැකියාව මත. මම ජීවිත රක්ෂණයක් ගන්න ගිහිල්ලා මම කියනවා රක්ෂණ ආයතනයේට මට රුපියල් කෝටි 5ක ජීවිත රක්ෂණයක් දෙන්න. එතකොට රක්ෂණ ආයතනය හදලා කියනවා මට හරි ඔයා මාසයකට වාරකින් රුපියල් ලක්ෂ 40ක් ගෙවන්න. මට ගෙවන්න පුළුවන් නම් මට ප්‍රශ්නයක් නෑ. මගේ ජීවිතේ ඕනෑම වගේකට රක්ෂණය කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය රක්ෂණයකදී එහෙම බෑ. සාමාන්‍ය රක්ෂණයකදී දීපලක්ඥ රක්ෂණය කරන්නේ. දීපලක රක්ෂණාගය තීරණය වෙන්නේ දීපලේ සත්‍යය මත. එදිනට පවතින වෙළඳපළ අගය මත තමයි අපිට රක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් ජීවිත රක්ෂණයක් එසේ කරන්න බැරි වෙන්න හේතුව ජීවිතයක වටිනාකම අපිට නිශ්චිතව මනින්න බැරි නිසා. දීපලක වටිනාකම නිශ්චිතව මනින්න පුළුවන් නිසා දීපලක් රක්ෂණය කළ යුත්තේ සැබෑ අගයට.
ජීවිතේ රක්ෂණයක් කරනකොට රක්ෂිතයාගේ ගෙවීමේ හැකියාව සහ කැමැත්ත මත රක්ෂණ ඔප්පුවේ වටිනාකම තීරණය කරගන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙන්නේ නැති මේ දෙක අතර සැබෑ වෙනස්කම් කීපයක් තියෙනවා. ඒ නිසා මේ වගුව අපි පුරව ගන්න උත්සාහ කරනවා. පළවෙනි කරුණ විදිහට ලියාගමු. ජීවිත රක්ෂණයේ පැත්තේ. රක්ෂණයට භාජනය වන විෂය වස්තුව ජීවිත රක්ෂණයේ පැත්තේ. රක්ෂණයට භාජනය වන විෂය වස්තුව ජීවිතය. රක්ෂණයට භාජනය වන විෂය වස්තුව ජීවිතය. ඒ වගේම තමයි දේපල රක්ෂණයේ පැත්තේ අපි ලියනවා නැත්නම් සාමාන්‍ය රක්ෂණයේ පැත්තේ ලියනවා. රක්ෂණයට භාජනය වන විෂය වස්තුව රක්ෂණයට භාජනය වන විෂය වස්තුව අජීවී දේපලකි. අජීවී දේපලකි. රක්ෂණයට භාජනය වන විෂය වස්තුව අජීවී දේපලකි. අංක 2 කරුණට යනවා අපි. ජීවිත රක්ෂණයේ පැත්තට රක්ෂය හිමිකම කමදාලා ලියන්න. රක්ෂය හිමිකම උපරිම විශ්වාසය රක්ෂය හිමිකම උපරිම විශ්වාසය ආසන්නතම හේතුව යන මූලධර්ම බලපායි. රක්ෂය හිමිකම උපරිම විශ්වාසය ආසන්නතම හේතුව යන මූලධර්ම බලපායි. දේපල රක්ෂණයේ පැත්තෙන් අපි ලියනවා සියලුම රක්ෂණ මූලධර්ම බලපායි. සියලුම රක්ෂණ මූලධර්ම බලපායි. ඊට පස්සේ අංක 3 ජීවිත රක්ෂණයේ පැත්තෙන් ලියනවා අනිවාර්ය ඉතිරි කිරීමේ ක්‍රමයකි. සාමාන්‍ය රක්ෂණයේ පැත්තේ ලියනවා ඉතිරි කිරීමේ ක්‍රමයක් නොවේ. ඊළඟට අපි 4 වෙනි කරුණට යනවා. ජීවිත රක්ෂණයේ පැත්තේ ලියා ගන්නවා පාවාරණ අගයක් ඇත. සාමාන්‍ය රක්ෂණයේ පැත්තේ පාවාරණ අගයක් නැත. ජීවිත රක්ෂණයේ පැත්තේ පාවාරණ අගයක් ඇත. සාමාන්‍ය රක්ෂණයේ පැත්තේ පාවාරණ අගයක් නැත. දැන් ඔයාලට පොඩි ප්‍රශ්නයක් තියෙයි මොකද්ද මේ පාවාරණ අගය කියන්නේ? චුට්ටක් මම පැහැදිලි කරනවා. ජීවිත රක්ෂණ ඔප්පුවකට වාරික මුදල් අපි ගෙවාගෙන යනවා. අපි හිතමු කිසියම් පුද්ගලයෙක් ජීවිත රක්ෂණයක් ගන්නවා වසර 20කට. ඔහු වසර 20කට ජීවිත රක්ෂණයක් අරගෙන මේ වසර 20 තුල ජීවිත රක්ෂණ ඔප්පුවේ වාරික මුදල් ගෙවාගෙන යනකොට වසර 10ක් විතර ගියාම මොහුට රැකියාව අහිමි වෙනවා. රැකියාව අහිමිවීම හේතු කොටගෙන මොහුට මෙතනින් එහාට වාරික මුදල් ගෙවා ගැනීම අපහසු වෙනවා. දැන් වාරික මුදල් ගෙවා ගැනීම අපහසු වීම නිසා මෙතනින් එහාට වාරික මුදල් ගෙවන්න බැරි නම් ඔහුට සිද්ධ වෙනවා ජීවිත රක්ෂණ ඔප්පුවේ වාරික මුදල් ගෙවන එක නවත්තලා දාන්න. හැබැයි මේ වාරික මුදල් ගෙවන එක නවත්තලා දාපුවාම ඔහු දැන් වසර ගණනාවක් මේ වෙනකොට වාරික මුදල් ගෙවනවා. එතකොට වාරික මුදල් ගෙවන එක නවත්තපුවාම මොහුට දැන් මේ දක්වා ගෙවුව වාරික මුදල් නැවත ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ නැති නිසා දැන් ඔහුට ඇති වෙන ප්‍රශ්නයක්. මම මේ ගෙවුව මුදල් ටික නැවත ගන්න කොහොමද කියලා. ඒ මුදල් ටික නැවත ගන්න නම් ඔහුට ගන්න පුළුවන් විකල්ප ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පාවාරණගේ ලබා ගැනීම. අංක 2 ගෙවානිමි ඔප්පුවක් බවට පත් කර ගැනීම. පාවාරණගේ ලබා ගැනීම සහ ගෙවානිමි ඔප්පුවක් බවට පත් කර ගැනීම කියන විකල්ප ක්‍රියාමාර්ග දෙකට ඔහුට යන්නේ හැකියාව තියෙනවා. අපි
පාවාරණාගිය සහ ගෙවාණිය ඔප්පුවක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට පැහැදිලි කරනවා මීළඟ කොටසේ.